අද අපි කතා කරන්නේ මැජික් අංකයක් ගැන. සියලු දේම ප්‍රකාශ කරන්න පුළුවන් විදිහේ මැජික් අංකයක්. ලංකාවේ කිසිම කෙනෙක් තර්කයකට, වාදයකට, විවාදයකට, සංවාදයකට වාජනය කරන්නේ නැති සංඛ්‍යාවක් නැත්නම් ප්‍රතිශතයක්. හැමදේම මේක දිහා බලාගෙන කියන්න පුළුවන්. ගොඩක් අය මේ සංඛ්‍යාව දිහා බලාගෙන ගොඩක් දේවල් කියනවා. අපේ විශේෂයෙන්ම විශේෂඥයෝ හැමදේම කියන්නේ මෙන්න මේ සංඛ්‍යාව දිහා බලාගෙන. ළමයි ගැන, වැඩිහිටියෝ ගැන, තරුණ අය ගැන, සියලු දෙනා ගැන, සියලුම තොරතුරු මෙන්න මේ සංඛ්‍යාව දිහා බලාගෙන ප්‍රකාශ කරන්න පුළුවන් ඒගොල්ලන්ට. එහෙම නැත්නම් ඔය සංඛ්‍යාව ගොඩනගා ගැනීමට භාවිතා කරපු යම්කිසි දත්ත සමූහයක් දිහා බලාගෙන මේ සියලුම කරුණු කියනවා. මම මේ කතා කරන්නේ COVID-19 එන්නතක් ගැන. ඒ එන්නත හා සම්බන්ධ සංඛ්‍යාවක් ගැන. ඒ එන්නත හා සම්බන්ධ එක සංඛ්‍යාවක් තියෙනවා. මේක ෆයිසර් එන්නත සඳහා 95ක් කියලා කියනවා. 95ක් කියලා කියනවා. ඔය සංඛ්‍යාව ෆයිසර් එන්නත සඳහා. මොකද්ද මේ සංඛ්‍යාව? 95 මගින් නිරූපණය කරන්නේ මොකද්ද? 95 මගින් නිරූපණය කරන්නේ එන්නතේ සාපල්්‍යතාවය. සාපල්්‍යතාවය. එෆිකසි කියලා කියනවා. මෙන්න මේක තමයි ඔය 95යි කියලා කියන්නේ. ඉතින් මේ එන්නතට 95 වුණාට වෙන වෙන ඒවට එක එක ගණන් තියෙනවා. 62 කියනවා, 90 කියනවා, 92 කියලා කියනවා, 79 කියලා කියනවා. විවිධ අගයන් තියෙනවා. විවිධ ඒවා සඳහා. එතකොට අපේ රටේ ඉන්න විශේෂඥයන්ට මෙන්න මේ සංඛ්‍යාව සහ මේ සංඛ්‍යාව ලබා ගැනීම සඳහා භාවිතා කරපු දත්ත ටික තිබුණාම ඒගොල්ලන්ට සියලුම දේවල් කියන්න පුළුවන්. ඒ සියල්ල මේගොල්ලෝ කියනවා. මේ සංඛ්‍යාව ලබා ගැනීමේදී යොදාගත්ත දත්ත යම්කිසි සමූහයක් ඒ සමාගම් විසින් ප්‍රසිද්ධ කරනවා. ඒ දත්ත ටික මත පමණක් පිහිටලා මේ සියලු කාරණා කියනවා. ඉතින් අත් වශයෙන්ම අපි දන්නේ ඒ කියන දත්ත ටික විතරද ඒ ප්‍රදර්ශනය කරන නැත්නම් නිකුත් කරන දත්ත ටික විතරද තියෙන්නේ කියලා. සැඟවුණු යම්කිසි දත්ත ප්‍රමාණයක් තියෙනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අත් වශයෙන්ම කියනවා නම් මේ අපේ රටේ රාජ්‍ය ආයතනවලත් දත්ත හංගනවා කියලා කතාවක් පහුගිය දවස්වල ආවා. රටේ ගෞරවනීය ජනාධිපතිතුමා තමයි ඒක ඉදිරිපත් කරේ. එහෙම නැත්නම් දත්ත විකෘති කරනවා කියලා. එතකොට අපේ විශේෂඥ සමහර වෛද්‍යවරු විශේෂඥයෝ කියනවා දත්ත යම්කිසි ප්‍රමාණයක් හංගනවා කියලා. එතකොට රාජ්‍ය ආයතන වලින් ඒක එහෙම කරනවා නම් පිට රටවල් වල තියෙන මේ ඖෂධ සමාගම් වලින් කොච්චර දත්ත ප්‍රමාණයක් හංගනවද කියන එක අපි කොහොමද දන්නේ? එතකොට ඒ දත්ත පිළිබඳව පූර්ණ විශ්වාසය අපි කොහොමද තියාගන්නේ? ඉතින් සමහර කෙනෙක් කියයි මේ ලංකාව නිසා එහෙම කරනවා. ලංකාවේ ආයතන එහෙම වුණාට පිට රටවල් වල එහෙම නැහැ කියලා. එහෙම නැත්තේ නැහැ. ඔය ආයතන, ඔය සමාගම් වලට එරෙහිව සෑහෙන නඩු ප්‍රමාණයක් මිනිස්සු කියලා තියෙනවා. ඩොලර් බිලියන ගණන් ඒගොල්ලෝ වියදම් කරලා තියෙනවා ඒ නඩු निराකරණය කර ගැනීම සඳහා. එතකොට කොහොමද අපි ඒවා ඒ විදිහටම විශ්වාස කරන්නේ? සමහර සමාගම් වලට තියෙන නඩු තිබිලා තියෙන්නේ ඒගොල්ලෝ මේ සායනික දත්ත යම්කිසි විදියක විකෘති කිරීමකට භාජනය කරනවා කියලා. ඉතින් කොහොම වුණත් එවැනි සමාගම් විසින් ඉදිරිපත් කරලා තියෙන දත්ත සහ තොරතුරු මත පදනම් වෙලා එහෙම නැත්නම් මෙන්න මේ වගේ අගයන් මත පදනම් වෙලා අපේ විශේෂඥයෝ කිසිම බයක්, සැකයක්, පැකිලීමක්, අවිශ්වාසයක් නැතුව මේවා ගැන අපිට කියනවා. මේ එන්නත් ගැන අපිට කියනවා ඒගොල්ලෝ ලොකු විශ්වාසයකින් යුතුව අපිවත් පොළඹවනවා ඒවා විශ්වාස කිරීම සඳහා. ඉතින් අත් වශයෙන්ම මේ අගය 95 කියන එක ෆයිසර් එන්නත සඳහා මේ අගය ගණනය කරේ කොහොමද කියන එක අපි බලමු. මොකද අපිට ඒකෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අනිකුත් එන්නත් සඳහාත් මේ වගේ තමයි මේ අගය ගණනය කරන්නේ සහ ඒ අගය මත පදනම් වෙලා අපිට කොපමණ විශ්වාසයක් තියන්න පුළුවන්ද කියන එක පිළිබඳව මේක කියන කරුණු පිළිබඳව. ඉතින් අත් වශයෙන්ම මේක මේ ගණනය කිරීමක්. එක අතකට ගණිතයක්. එහෙම නැත්නම් සංඛ්‍යාන විද්‍යාත්මක අගයක්. 95 හරි මොකක් හරි කියලා ඒ ඉදිරිපත් කරන්නේ සංඛ්‍යාන විද්‍යාත්මක අගයක්. අත් වශයෙන්ම මෙතන මේ වෛද්‍ය විද්‍යාව හෝ වෙන මොකක් හෝවත් නෙමෙයි තියෙන්නේ. ගණිතය එහෙම නැත්නම් සංඛ්‍යානය.
එතකොට අපි කොහොමද මේ සංඛ්‍යානය පිළිබඳව විශ්වාස කරන්නේ? සංඛ්‍යානයම යම්කිසි මොඩලයක්. දැන් ඔය සායනික පරීක්ෂණ කියලා කියනෝනේ. ඒ සායනික පරීක්ෂණ කිරීමේදී සහ මේ අගයන් ලබා ගැනීමේදී භාවිතා කරන්නේ අත් වශයෙන්ම සංඛ්‍යාන විද්‍යාත්මක යම්කිසි මොඩලයක්. එතකොට ඒ මොඩලය කොපමණ දුරට නිවැරදිද කියලා අපි කොහොමද දැනගන්නේ? ඒකේ නිවැරදිතාවය අපි දැනගන්නේ කොහොමද? අපි කොහොමද කියන්නේ ඒක හරි කියලා? ඒක හරි කියලා කියන්නේ කොහොමද? දැන් ඇයි මේ වගේ මොඩල් හදන්නේ? මේ වගේ මොඩලයක් හදන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සාමාන්‍ය නිරීක්ෂණ. එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් පේන්න තියෙන දේ හරි කියලා පිළිගන්න එක ඒ තරම් නුවණට හුරු නැහැ කියලා විද්‍යාඥයන්ගේ මතයක් තියෙනවා. අන්න ඒ නිසා යම් කාරණා තේරුම් ගැනීම සඳහා යම් කාරණා පිළිබඳව නිවැරදි දේ සොයා ගැනීම සඳහා විද්‍යාඥයෝ හදනවා එහෙම මොඩල්. ඉතින් මේකත් ඒ වගේ මොඩලයක්. ඊට පස්සේ ඒ මොඩලෙන් කියන දේ අත් වශයෙන්ම මොඩලය හදන්නේ සම්පූර්ණයෙන්ම බුද්ධිමය හැකියාව පාවිච්චි කරලා අර බාහිරින් ලබා ගන්න තොරතුරු පුජ්‍යලේකුගේ බුද්ධිය මගින් විශ්ලේෂණය කරලා විවිධ විදියට සකස් කරලා පුජ්‍යලේක් විසින් නැත්නම් පුජ්‍යල කණ්ඩායමක් විසින් තමන්ගේ බුද්ධිමය හැකියාව යොදවලා තමයි යම්කිසි මොඩලයක් නිර්මාණය කරන්නේ. එතකොට ඒ මොඩලෙන් කියන එක අතවසෙන්ම ප්‍රායෝගිකව අපිට අත්දකින්න තියෙන දේ නෙමෙයි. ඒක සම්පූර්ණම බුද්ධිමය ක්‍රියාවලියක්. එතකොට මේ බුද්ධිමය ක්‍රියාවලියකින් ගොඩනගෙන මොඩලය බුද්ධිමය ක්‍රියාවලියක් ඇසුරෙන් ගොඩනගෙන මොඩලය එහෙම නැත්නම් මේ මොඩලය මගින් ලැබෙන ප්‍රතිඵලය නිවැරදි කියලා කොහොමද කියන්නේ? ආයසරයක් අපිට සිද්ධ වෙනවා යන්න ප්‍රායෝගික භාවිතාව දෙසට. ප්‍රායෝගිකව ලබා ගන්න එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය සංජානනය ඇසුරෙන් ගන්න දේවල් අපි දකින දේ අපි අහන දේ එතරම් නිවැරදි නොවන හින්දා තමයි විද්‍යාඥයෝ මොඩල් හදන්නේ ඒ දේවල් අවබෝධ කර ගැනීම සඳහා. නමුත් ඒ මොඩල වලින් කියන දේ ලැබෙන ප්‍රතිඵලය නැවත වතාවක් නිවැරදිද කියලා බලන්න ආයසරයක් යන්න සිද්ධ වෙනවා ප්‍රායෝගික භාවිතාවට. ඉතින් මේ 95 කියලා කියන්නේ යම්කිසි සංඛ්‍යාන විද්‍යාත්මක මොඩලයක් ඇසුරෙන් ලබාගත් අගයක්. මේ අගේ නිවැරදිතාවය කොතරම්ද කියන එක. මේ කොතරම් දුරට ප්‍රායෝගිකද කියන එක. මේ කොතරම් දුරට ඵලදායකද කියන එක පරීක්ෂා කරලා බලන්න ආයසරයක් ප්‍රායෝගික භාවිතාවට යන්න සිද්ධ වෙනවා. ආයසරයක් ප්‍රායෝගික භාවිතාව තුලින් තමයි මේක තහවුරු කරගන්න පුළුවන්. නමුත් අපි බලමු අද මේ සංඛ්‍යාවෙන් මොකද්ද කියන්නේ කියලා. මේගේ ගණනය කරනකොට ඔය ෆයිස සමාගම යොදාගත්ත 43660ක නියදියක්. පුජ්‍යල සංඛ්‍යාවක් යොදාගත්ත 43660ක්. ඉතින් මේ 43660 එක සැරේම එක ප්‍රදේශයකින් ලබාගත් සංඛ්‍යාවක් නෙවෙයි. මේ 43660 කියන සංඛ්‍යාව විවිධ අවස්ථාවල විවිධ ප්‍රදේශවලින් ලබාගත් සංඛ්‍යාවක එකතුවක්. කොහොම හරි මෙන්න මෙච්චර නියදියක් ලබාගෙන ඒගොල්ලෝ ගත්ත මෙච්චර නියදියක් අරගෙන මේ කණ්ඩායම දෙකට බෙදුවා. ඉතින් කණ්ඩායම දෙකට බෙදෙන විදියට තමයි නියදිය හොයාගන්නේ. එහෙම බෙදපුවාම 21830ක් කියලා එනවා එක කණ්ඩායමකට. 21830 බැගින් එනවා එක කණ්ඩායමකට. එතකොට මේ කණ්ඩායම් දෙකෙන් එක කණ්ඩායමකට එන්නත ලබා දුන්නා. අපි හිතමු ෆයිස එන්නත එක කණ්ඩායමකට එන්නත ලබා දුන්නා. අනෙක් කණ්ඩායමට එන්නත ලබා දුන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ට ලබා දුන්නේ ව්‍යාජ එන්නතක්. ව්‍යාජ එන්නතක්. එතකොට මේ ව්‍යාජ එන්නත නිසා කිසිම හානියක් හෝ එහෙම නැත්නම් ඒ පුජ්‍යලයන්ට ඖෂධීය යම්කිසි ගුණයක් හෝ ලැබෙන්නේ නැහැ. කිසිම ප්‍රතිඵලයකට බලපාන ද්‍රව්‍යයක් නෙමෙයි මේ මගින් ලබා දෙන්නේ කියන එක තමයි මූලික විශ්වාසය. එතකොට මේක තමයි නියම එන්නත. ඒකෙන් තමයි ඒ ප්‍රතිඵලය ලබා දෙන්නේ. ඊළඟට මෙන්න මේ වගේ වගුවක් සම්පූර්ණ කරනවා. මේ වගේ වගුවක් සම්පූර්ණ කරනවා. ඔන්න මෙතන එන්නත ලබා දීපු කණ්ඩායම
මේක ව්‍යාජ එන්නත ලබා දීපු කණ්ඩායම. එතකොට මෙතනින් 21830යි මෙතනත් 21830යි. ඊළඟට කරන්නේ යම්කිසි නිශ්චිත කාලයකට පස්සේ මේ කණ්ඩායම් දෙකටම PCR පරීක්ෂණ කරලා කී දෙනෙක් ආසාදනය වුණාද කියලා හොයා ගන්නවා. එන්නත ලබා දුන්න කණ්ඩායමේ කී දෙනෙකුට ආසාදනය වෙලා තියෙනවද? එන්නත ලබා නොදී ව්‍යාජ එන්නතක් ලබා දීපු කණ්ඩායමේ කී දෙනෙකුට ආසාදනය වෙලා තියෙනවද කියන එක හොයා ගන්නවා. ඉතින් එහෙම හොයාගත්තට පස්සේ මම ඒකට කියන්නම් ආසාදිත සංඛ්‍යාව එන්නත ලබා දුන්න පිරිසේ 8 දෙනෙකුට ආසාදනය වෙලා තිබුණා. එන්නත ලබා නොදුන්න පිරිසේ 162 දෙනෙකුට ආසාදනය වෙලා තිබුණා. එන්නත ලබා දුන්නේ නැති පිරිසේ කණ්ඩායමේ 162 දෙනෙකුට වෛරසය ආසාදනය වෙලා තිබුණා. ඉතින් 21830ට සාපේක්ෂව 162 කුඩා වුණත් ඒ වගේම 21830ට සාපේක්ෂව 8 කියන එක කුඩා වුණත් දැන් ඊළඟ තර්කණය ගොඩ නැගෙන්නේ 162ට සාපේක්ෂව 8 කියන එක කුඩයි කියලා. මේ දෙකම නොසලකා හරින්න පුළුවන් මේ මුල් සංඛ්‍යාවට සාපේක්ෂව ගත්තාම. මොකද මේ දෙකම ඊට කුඩා ගයන් මුල් සංඛ්‍යාවට සාපේක්ෂව. නමුත් දැන් ගොඩනගෙන තර්කණය තමයි 162ට සාපේක්ෂව 8 කියන එක කුඩයි කියලා. 162ට සාපේක්ෂව 8 කුඩයි. ඒ කියන්නේ එන්නත ලබා නොදුන්නා නම් 162කට ආසාදනය වෙන්න තිබුණා. නමුත් එන්නත ලබා දීපු නිසා ඒක 8ක් දක්වා අඩු වුණා. එතකොට කොපමණ ප්‍රමාණයකින්ද අඩු වෙලා තියෙන්නේ? 162කින් 8ක් අඩු කරපුවහම අපිට ලැබෙනවා එන්නත ලබා දීපු නිසා කොච්චර ප්‍රමාණයකින් ආසාදනය වෙන්න තිබුණු සංඛ්‍යාව අඩු වුණාද කියලා. ඒ කියන්නේ 154 දෙනෙකුගෙන්. ඉතින් ගණනය කරනවා දැන් මේ අගයන් ඇසුරෙන් ආසාදනය වීමේ අවදානම කියන අගය ගණනය කරනවා. එහෙම ගණනය කරනකොට මෙහෙමයි 21830න් 8 දෙනෙකුට ආසාදනය වෙනවා එන්නත ලබා දීපු පිරිසේ. ඒ නිසා 21830න් 8 ගුණ කිරීම 100 කියලා අපිට ලැබෙනවා. ඒ එන්නත ලබා දුන්න පිරිසේ ආසාදනය වීමේ අවදානම. ඒ ප්‍රතිශතය අපි ගණනය කරපුවහම අපිට එනවා 0.0366 0.0366 එන්නත ලබා නොදුන්න පිරිසේ ආසාදනය වීමේ අවදානම 21830න් 162යි. මේක 100න් ගුණ කරන්න ඕන. එතකොට අපිට ලැබෙනවා 0.742%. එතකොට මෙන්න මේ ආසාදනය වීමේ අවදානම සඳහා ලැබිච්ච අගයන් දෙකම ප්‍රතිශතයක් විදිහට 100% විදිහට ලැබිච්ච අගයන් දෙකම එකට වඩා අඩුයි. 100කට වඩා අඩුයි. 0.0366 කියන ප්‍රතිශතයත් 0.742 කියන ප්‍රතිශතයත් 100ට වඩා අඩුයි. 100ට වඩා අඩුයි. මේ දෙකම 100ට වඩා අඩුයි. ඒ අතින් ගත්තාම මේ දෙකම කුඩයි. මේ දෙකම ඉතා කුඩයි කියලා අපිට සලකන්න පුළුවන්. නමුත් මෙතන ගොඩනගෙන තර්කය තමයි මෙන්න මේ අගයට සාපේක්ෂව මේක ගොඩක් කුඩයි කියන එක. ඒ කියන්නේ එන්නත ලබා දීම නිසා ආසාදනය වීමේ අවදානම එන්නත ලබා නොදුන්නා නම් ආසාදනය වීමේ අවදානමට සාපේක්ෂව ගොඩක් අඩු වගයක් කියලා. ඒ අනුව කොච්චර ප්‍රමාණයකින් මේක අඩු වුණාද? ඒ අඩු වෙච්ච ප්‍රමාණය හොයන්න පුළුවන් 0.742න් 0.0366 අඩු කරලා. එතකොට එන්නත ලබා දීම නිසා මේ ආසාදනය වීමේ අවදානම කොපමණ ප්‍රමාණයකින් අඩු වුණාද කියලා මේ විදිහට අඩු කරලා හොයන්න පුළුවන්. ඒ අඩු වෙච්ච ප්‍රමාණය, අඩු වෙච්ච ප්‍රතිශතය මෙන්න මේ අගයට සාපේක්ෂව, ඒ කියන්නේ 0.742ට සාපේක්ෂව අරගෙන ප්‍රතිශතයක් විදිහට ගණනය කරපුවාම ඒ කියන්නේ මේක අඩු කරලා 0.742කින් බෙදලා 100න් ගුණ කරපුවාම ලැබෙන අගය තමයි ඔය ආසන්න වශයෙන් 100ට
95යි කියලා කියන්නේ. මෙන්න මේක තමයි එන්නතේ සාපල්‍යතාවය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අගය මත විශ්වාස කරලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දෙන්නේ එන්නත සඳහා. මේ අගය මත විශ්වාස කළා. එතකොට සම්පූර්ණයෙන්ම මේ අගය ලබාගන්නේ සංඛ්‍යාන විද්‍යාත්මක ආකෘතියක මොඩලයක ප්‍රතිඵලයක් විදිහට තමයි ලබාගන්නේ. මේක ප්‍රායෝගික අගයක් නෙමෙයි. එක අතකට මේක පරීක්ෂණාගාර ප්‍රතිඵලයක්. ඒ වගේම මේ ගණනය කිරීම කලේ සංඛ්‍යාන විද්‍යාත්මක ආකෘතියක් මත. ඉතින් සංඛ්‍යාන විද්‍යාත්මක ආකෘතියෙන් ලැබෙන මේ අගය කොයිතරම් ප්‍රායෝගිකත්වයට ගැලපෙනවද කියන එක බලන්න පුළුවන් වෙන්නේ ප්‍රායෝගික භාවිතයේ තුලින්ම පමණයි. නමුත් අතෝසෙම එවැනි භාවිතාවක් තුලින් මේ ප්‍රතිඵලයේ සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අවුරුදු 6ක් 7ක් පමණ කාලයක් ගත වෙනවා කියන එක තමයි විද්‍යාඥයන්ගේ මතය. ඒක තමයි සාමාන්‍ය සම්මුතිය. ඒක තමයි සාමාන්‍ය පිළිගැනීම. නමුත් මේ අවස්ථාවේදී ඒ සාමාන්‍ය සම්මුතියෙන් සාමාන්‍ය පිළිගැනීමෙන් ඔබට ගිහිල්ලා එක සටන් පාඨයක් නිසා හදිසි අවශ්‍යතාවයේ කියන සටන් පාඨය ඉස්සරහට දාලා මේවා බොහොම ඉක්මනට ජනතාවට ලබා දෙන්න තීන්දුව කරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ. හදිසි අවශ්‍යතාවය කියලා කියන්නේ විද්‍යාත්මක නිගමනයකට එළඹෙන්න පුළුවන් සාධාරණ ක්‍රමයක්ද? විද්‍යාවේ කොතනද තියෙන්නේ හදිසි අවශ්‍යතාවය මත පදනම් වෙලා තීන්දුව ගන්න ක්‍රමයක්? විද්‍යාත්මක ක්‍රමය නම් නිවැරදිතාවය මත ක්‍රමවේදය මත පදනම් වෙලා තමයි තීන්දුව ගන්න ඕන. එතකොට ක්‍රමවේදය පැත්තකට දාලා නිවැරදිතාවය හරියටම බලන්නේ නැතුව මේ තීන්දුව අරගෙන තියෙන්නේ හදිසි අවශ්‍යතාවයේ කියන සටන් පාඨයට මුවා වෙලා මේකෙන් ඇතිවෙන ප්‍රතිඵලය මොන වගේද කියන එක පිළිබඳව සමහර විද්‍යාඥයන් ලෝකේ වටා කතා කළත් ඔවුන්ගේ හඬට මේ ප්‍රධාන මාධ්‍ය තුල තැනක් ලැබෙන්නේ නැති නිසා ඒක යටපත් වෙනවා. හැබැයි මේක ප්‍රවර්ධනය කරන පිරිසේ හඬට තැනක් ලැබෙන නිසා ඒක ප්‍රවර්ධනය කරමින් යනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ රට තුලත් මේවා ප්‍රවර්ධනය කරමින් එන්නත ලබා ගැනීමට උනන්දු කරමින් කතා කරන අතිවිශාල පිරිසක් හිටියත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ මේකේ ඇතිවිය හැකි හානිදායක ප්‍රතිඵල පිළිබඳව කතා කරන අතලොස්සක්වත්. ඉතාම සුළු පිරිසක් විතරයි පිළිබඳව සාකච්ඡා කරන්නේ කතා කරන්නේ. ඒ අයටත් මේ ප්‍රධාන මාධ්‍යවල කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේවේ අනිසි ප්‍රතිවිපාක තියනවද නැද්ද කියන එක බලා ගන්න සිද්ධ වෙන්නේ අනාගතයේදී. එහෙනම් අපි මෙතන යම්කිසි අවදානමක් අරගෙන තියෙනවා. මෙතන යම්කිසි අවදානමක් අරගෙන තියෙනවා සාමාන්‍ය සම්මුතියෙන් බැහැරව සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව. අපි සාමාන්‍ය ක්‍රමවේදයේ බැහැර වෙලා තියෙනවා. ඒ බැහැර කිරීම තුළ සෑහෙන අවදානමක් අරගෙන තියෙනවා. මේක ඊතරම් මානව සංහතියේ අනාගතයේ පිළිබඳව හිතලා බලනකොට ඊතරම් සුදුසු දෙයක් කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව නැවතත් හිතා බැලීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට සමූහ වශයෙන් එන්නත් දීගෙන යනවාද කියන එක සම්බන්ධයෙන් නැවත හිතලා බැලීමේ අවශ්‍යතාවය තියෙනවා. නැවත සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. නැවත මේ පිළිබඳව යම් තර්ක විද්‍යාත්මක ක්‍රම ගොඩනැගීමේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැති බවයි අපිට පේන්නේ අපේ රටේ. අපේ රටේ මොකද්ද සිද්ධ වෙන්නේ? විශේෂඥයන්ගෙන් යුත් කමිටු රැස් වෙනවා. විද්වතුන්ගේ කමිටු රැස් වෙනවා. ඒ නිතරම අපිට අහන්න දකින්න ලැබෙන විදිහට ඒ කමිටු වලට ලබා දීලා තියෙන තොරතුරු මත පමණක් පදනම් වෙලා වෙන කිසිම සොයා බැලීමකින් තොරව එය යම්කිසි නිගමන වලට එළඹෙනවා. ඒගොල්ලෝ නිකන් නිගමන වලට එළඹෙනවා. ඒගොල්ලන්ට නිගමන වලට එළඹීමේ අවශ්‍යතාවයක් නැහැ. දැනටමත් යම් දේවල් සම්බන්ධයෙන් නිගමන වලට එළඹිලා තියෙන්නේ. ඒ අදාළ ඖෂධ සමාගම් ඒගොල්ලන්ට තියෙන්නේ අර කඩදාසි ටික නිකන් කිවල බලලා මොකක් හරි අදහසක් කියන එක. ඉතින් ඒගොල්ලෝ අදහස් ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ කිසිම සොයා ගැනීමක් කරන්නේ නැහැ. එහෙම සොයා ගැනීමක් කරන්නේ නැහැ. අර පත්‍රිකා ටික කියවලා බලලා යම් කිසි අදහසක් ඉදිරිපත් කරන එක තමයි කරන්නේ. ඉතින් ඒ ඉදිරිපත් කරන අදහසත් හැමතිස්සෙම මේ ක්‍රමවේදයට පක්ෂපාතීව තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් ඇතිවිය හැකි ප්‍රතිඵලය අයහපත් වුවහොත්
එහි වගකීම බාර ගැනීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැති බව නම් අපිට ඊටාම පැහැදිලි මේ සිද්ධ වෙන දේවල් අනුව.